බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sangham saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sangham saranang gacchami Panatipata viremani sikkhapadang samadhiyami Adinādana viremani sikkhapadang samadhiyami Kāmesu miccācārā viremani sikkhapadang samadhiyami Musāvādā viremani sikkhapadang samadhiyami Suramēraya majjapamā daṭṭhānā viremani sikkhapadang samadhiyami හොඳයි අපි කවුරුත් එකට වන්දනා කරමු සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සේ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උදුපටිපන්නෝ භගවතු ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටි භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි පුරිස පුංගලායේස භගවතු ශාවක සංඝෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං ලෝකස්සාති ඝනසාරප්පදිත්තේන දීපේන තමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤ
च होतु मुक्तं पुष्पं मिलायाति यथा इदं मे कायो तथा विनाशभावं सुगन्धं शीतलं कम्पं प्रसन्नमधुरं पानीयमेतं भगवा पतिगन्हातु मुत्तमम् अधिवासेतु नो भन्ते गिलानपच्चयम् अनुकम्पम् उपादाय पतिगन्हातु मुत्तमम् गन्धसम्भारयुक्तेन धूपेनाहं पूजये पूजनीयं तं पूजाभाजनमुत्तमम् वन्दामि चेतियं सब्बं सब्बटानि सुपतिं शारीरिकधातु महाबोधिं बुद्धरूपं सकलं सदा यस्य मूले निसिन्नो सब्बारि विजयं हन्तो सब्बं युतं सन्ता वन्दे तं बोधिपादपम् इमे ते महाबोधि लोकनाथेन अहं पिते नमस्सामि बोधिराजा नमस्तु ते आकाशट्टा च बुम्मट्टा देवानागा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनम् आकाशट्टा च बुम्मट्टा देवानागा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशट्टा च बुम्मट्टा देवानागा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु मम परम् एतावता च अम्मे सम्पतं पुण्यसम्पदं सब्बे देवा अनुमोदन्तु सब्ब सम्पत्ति एतावता च अम्मे सम्पतं पुण्यसम्पदं सब्बे भूता अनुमोदन्तु सब्ब सम्पत्ति एतावता च अम्मे सम्पतं पुण्यसम्पदं सब्बे सन्तानुमो सब्ब सम्पत्ति सिद्धिया इदं वो ज्ञातीनां होतु हन्तु ज्ञातयो इदं वो ज्ञातीनां होतु सुखिता इदं वो ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामि बालसमागमो समागमो होतु याव निब्बानपत्त्या कायेन वाचा चित्तेन पमादेन मया कथम् अच्छयं कममि बन्ते भूरिपञ्च तथागत कायेन वाचा चित्तेन पमादेन मया कथम् अच्छयं कममि बन्ते भूरिपञ्च तथागत कायेन वाचा चित्तेन पमादेन अच्छयं कममि बन्ते भूरिपञ्च तथागत साधु साधु හොඳයි නැවත සාධනාවයක් පවත්වන්න සියලු දෙනාම හොඳයි වාසනාවන්ත පින්නතුනි අදත් අපි සියලු දෙනාම එකතු වෙලා තිබෙන්නේ
මේ උතුම් භාවනා වැඩසටහනටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල අවසාන කාරණාව තමයි භාවනාව කියලා කියන්නේ. ඒක නිසා අපි කවුරු භාවනාවට මුල් තැනක් දීලා මේ සසර ගමන ඉක්මනට නිමා කරනවා කියන මේ අදිෂ්ඨානයෙන් යුක්තව අද කවුරුත් මේ එකතු වෙලා තිබෙන්නේ. ඔබේ නොයෙක් රාජකාරී වල නිරත වෙලා සිටින ඔබගේ මේ වටිනා කාලය මේ මොහොතේ වැය කරලා ඊටත් වඩා වටිනා දෙයක් අපේ ජීවිතයට ලබා ගන්නවා කියන මේ උතුම් උදාාරතර චේතනාව තමයි ඔය තන් සියලු දිනාගේම හදවත්වල තිබෙන්නේ. ඒක නිසා මේ උතුම් වටිනා කාලය අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ. අච්චින්ති කාලේ වේගෙන් ගෙවිලා යනවා. තරයන්ති රත්ති. දිවාරය වේගෙන් ගෙවෙනවා. දැන් අද සිකුරාදා අද හැන්දෑ වුණා, දැන් රාත්‍රී වුණා, දැන් මේ භාවනා වැඩසටහනේ වුණාම ඔබ නැවත ආපහු ගෙදර යනවා. ආයෙ හෙට දවසක් උදා වෙනවා. හෙට දවසක් එහෙම ගෙවෙනවා. මහා වේගින් මේ කාලේ ගෙවෙනවා. දැන් 2020 වර්ෂයේ ලැබුවා ජනවාරි මාසෙත් ඉවරයි. බලාගෙන ඉන්නකොට වේගින් ගත වෙනවා. අපේ ජීවිතෙත් වේගින් මරණය කරා ලං වෙනවා. වේගින් ගෙවෙනවා මේ මනුස්ස ජීවිතයේ. ඊටමත් දුර්ලභව අපි ලබාගත්ත මේ උතුම් මනුස්ස භවය පින්නතුනි එම වේගින් ගෙවිලා දෙන්න නිකර්ණයේ ගෙවිලා දෙන්න යන්න දෙන්න බෑ. මොනවා හරි අර්ථයක් ඇතුව අපි අපේ ජීවිතේට වටිනා දෙයක් සිද්ධ කරගෙන කටයුතු කරන්නට ඕනේ. අපිට හැමදාම මෙහෙම අතපය හයිය හත්තිය තියාගෙන හැමදාම ඉන්න ලැබෙනවා කියලා හිතන්න එපා. දවසක අපි ඇඳට වැටෙනවා, ලෙඩ වෙනවා. අතපය හයිය හත්තිය නැතුව යනවා. එදාට අපි ධර්මයේ දියුණු කරලා තිබුණොත් ශරීරය අබලන් වුණාට හිත ශක්තිමත්. එදාට මේ ධර්මයේ දියුණු කරගෙන හිතෙන් මෙනෙහි කරගෙන සුගතියක හිත පිටව ගන්න ශක්තිය තිබෙන බව බුද්ධ දේශනාවේ බුදුහාමුදුරු සිහිපත් කරලා තිබෙනවා. ඒක නිසා අද දවසේදී ඔබට සිහි වුණේ අද භාවනා වැඩසටහන සිද්ධ කරන දවසේ අපි කොච්චර වැඩ කටයුතු තිබුණත් පන්සලට යන්න ඕනේ මේ වැඩසටහනට. කොහොම හරි මේ සසර ගමන කෙටි කරගන්නට මාර්ගයක් පාද ගන්නට ඕනේ කියන මේ උතුම් චේතනාව ඔය ඇත්තන් සියලු දෙනාටම තිබෙන්නේ මේ මොහොතේ. ඒක නිසා උතුම් චේතනාවක් ඉදිරිපත් කරගෙනයි අපි සියලු දෙනාම මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ. ඒක නිසා මම නිතරම සිහි කරන්නේ මතක් කරන්නේ පන්සලට එනකොට අපි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයටයි අපි යන්නේ කියන චේතනාව ඇති කරගන්න ඕනේ. ඒ බුදුහාමුදුරු ජීවමානයි. භාග්‍යවතුන් වහන්සේ ජීවමානයි. ඒ ජීවමාන කොහොමද කියන බව මම අද කියලා දෙන්නම්. බුදුහාමුදුරු පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ මේ නුවණින් අපි දිහා දැකලා තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරමු. අද බුදු ගුණය සම්මා සම්බුද්ධ ගුණය. ඊයේ සතිය අපි බෝධි පූජා පින්කම නිසා අපි භාවනාව පමණයි සිද්ධ කළේ. ඒ ගැන විස්තරයක් සිද්ධ කළේ නෑ. අග දීර්ඝ විස්තරයක් සමගම මේ භාවනාව සිද්ධ කරනවා මේ බුද්ධානුස්සති භාවනාව. මේ බුද්ධානුස්සති භාවනාවේදී බුදු ගුණ 9ක් කියලා මේ සියලු බුදු ගුණ කැටි කරලා 9ක් විදිහට අපි සජ්ජායනා කරනවා කියනවා පහසු පිණිස මේ කියන දින 9 එහෙම නැත්නම් මේ බුද්ධානුස්සතිය අවසන් වෙනකොට ඔබට අනිවාර්යයෙන්ම යම්කිසි සිතේ දියුණුවක් ඇති වෙන්නට ඕනේ. ඒක මේ බුද්ධානුස්සතියේ තියෙන අනුභවය. ඒක දිනු කරගන්න ඉතින් ඔබ උත්සාහ කරන්නට ඕනේ විවේක වේලාවල් වල. දැන් මේ බුදු ගුණයක් කියලා දුන්නාම මේ සතියෙම ඔබට පුළුවන් ඒ බුදු ගුණය සිහි කරන්න.
වැඩක් කරන උනත් සම්මා සම්බුද්ධ ගුණය සිහි කර කර ඔබට මේ භාවනාවේ නිරත වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා අපි අද කතා කරන්නේ මේ සම්මා සම්බුද්ධ කියන ගුණය. සම්මා කියන්නේ එක පදයක්, සම්බුද්ධ කියන්නේ තව පදයක්. සම්මා කියලා පාලියෙන් කියන්නේ මනාකොට, ඊටමත් ඔබින විදියට. සම්බුද්ධ කියලා කියන්නේ සම්බුද්ධත්වයේ පිළිබඳ අවබෝධය. උන්වහන්සේ මනාකොට මේ සම්බෝධියටපත් තුන නිසා අපි උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා කියනවා. මේක විශේෂ ගුණයක්. මේ බුදු ගුණ අතර තියෙන ඉතාම වටිනා විශේෂ ගුණයක් මේ සම්මා සම්බුද්ධ කියන මේ ගුණය. අපි ඉදිරියට ඒ කියන්නේ මම වර්ෂ දෙකක් විතර ඉන්නවානේ. කරගන්න පුළුවන් වුණොත් මේ ටික ඉවර කරගන්න. පුළුවන් වුණොත් අපි මරණානුස්සති භාවනාව අපිට ටිකක් ගැඹුරුයි. මේවා කරගෙන ගිහිල්ලා අපේ හිතේ යම් කිසි මට්ටමකට ආවට පස්සේ ධර්මඥානෙ දිනුනාට පස්සේ මේ මරණානුස්සති භාවනාව අපි සිද්ධ කරනවා. එක කාරණාවක් මට මතක් වුණා. ඒකයි මේ කියන්නේ. ඒකේ තියෙන මේ සම්මා සම්බුද්ධත්වය කියලා. මරණානුස්සතිය වැඩි යුතු ආකාරයක්. ඒකත් අපි සාකච්ඡා කරනවා. ඒකටත් මේ සම්මා සම්බුද්ධ කියන මේ ගුණේ වටිනවා. ඇයි අපි මේ බුදුහාමුදුරුවන්ට පින්නතුනි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ? ප්‍රධානම කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත හේයින් උන්වහන්සේට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. එදා බෝධි මූලයේ උන්වහන්සේ අවබෝධ කරගත්ත විශිෂ්ට ඥානයක් තමයි සම්මා සම්බුද්ධ ඥානය. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් මොනවද මේ චතුරාර්ය සත්‍යය? ඔය ඇත්ත හොඳට අහලා තියෙනවා, හොඳට දන්නවා. හැම ධර්ම දේශනාවකින් වගේ ටික ටික හරි අහන්න ලැබෙනවා මේ චතුරාර්ය සත්‍ය. ඒ නිසා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇත්තන්ට ලොකුවට ගැටලුවක් නැහැ. අවබෝධයක් නැති වුණාට අවබෝධ වුණා නම් අපි මාර්ගඵලයක් හරි ලබන්නේ අහලා තියෙනවා. ඒ තමයි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ කියන හතර. එතකොට මේ සම්මා සම්බෝධිය ලබා ගත්තා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන එකයි. එතකොට අපි දන්නවනේ මේ චතුරාර්ය සත්‍යය. එතකොට මේ චතුරාර්ය සත්‍ය කොහොමද අවබෝධ කරගත්තේ කියන එක අපි ටිකක් සාකච්ඡා කරන්නට ඕනේ, වටහා ගන්නට ඕනේ. මේ බුදුහාමුදුරුවෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පින්නතුනි ගුරු උපදේශ රහිතව. කියන්නේ ගුරුවරයෙක්ගේ උපදේශයක් නැතුව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ගුරුවරු හිටියද? නෑ. උන්වහන්සේට ගුරුවරයෙක් හිටියේ නෑ. පෙර සසරෙත් එහෙමයි පෙරම් පුරන කාලෙදී. උන්වහන්සේට ගුරුවරයෙක් හිටියේ නෑ. උන්වහන්සේට බෝසත් අවදීදී යම් අවස්ථාවල ගුරුවරුන්ගේ උපදෙස් අරගෙන නෙමෙයි උන්වහන්සේ නුවණ දියුණු කරගත්තේ. එහෙම අය අද නැද්ද? එහෙමයි ඉන්නවා. කාගවත් උපදෙසක් නැතුව තමන්ගේ ඥාණයෙන්ම යම් කිසි දෙයක් දිහා දැකලා බලලා ඒක කරලා ඒ දක්ෂතාවය දියුණු කරගන්න අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් එහෙමයි. උන්වහන්සේ සසර පෙරම් පිරුවා. ඒකේ ශක්තිය තමයි මේ තිබුණේ. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි සම්බෝධිය. එතකොට උන්වහන්සේට කියනවා අපි මෙන්න සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව නිර්වශේෂ වශයෙන් අවබෝධ කරගත් හේයින් සම්මා සම්බුද්ධ නම් වර්ෂේ කොන මතක තියාගන්න. මොකද්ද මම කිව්වේ? බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව නිර්වශේෂ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හේයින් සම්මා සම්බුද්ධ කියලා බුදුහාමුදුරන්ට අපි කියනවා. ආන්ක සම්මා සම්බුද්ධත්වයේ එක ගුණය.
එක ගුණයක්. ගුරු උපදේශ රහිතව කියන්නේ ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමකින් නෙවෙයි. ඊළඟට මම වචනයක් කිව්වා නිර්වශේෂ වශයෙන්. නිර්වශේෂ කියලා කියන්නේ න අවශේෂ නිර්වශේෂ හැදෙන්නේ පාලියෙන්. න අවශේෂ. ඒ කියන්නේ අවශේෂ කියන්නේ ඉතිරි කියන්නේ. ඉතිරි නැතුව උන්වහන්සේ අවබෝධ කරගත්තා. කිසි දෙයක් ඉතුරු කළේ නැහැ. අවබෝධ කරගත යුතු සියල්ල උන්වහන්සේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත්තා. ඒක නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා සඳහන් කරනවා. ඔන්න තව ටිකක් ගැඹුරු වුණා නේ. දැන් කලින් අපි සාකච්ඡා කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත හේයින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා කියනවා. මාගේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව නිර්වශේෂ වශයෙන් අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධ කියලා කියනවා. ආයි කෙනෙකුට මේකේ අඩුවක් තියෙනවා. මේතන ටිකක් අඩුවක් තියෙනවා කියලා කියන්න පෙන්වන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සියල්ල අවබෝධ කරගත්තා. ඒක නිසා අපි උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඔය තව ටිකක් ගැඹුරුයි. අර පහරා සූත්‍රයේ දේශනා කරන බුදුහාමුදුරුවෝ ටික ගැඹුරට යන්නේ. ඒ ගැඹුර නොතේරෙනවනේ මේක මහා ගැඹුරක් තියෙනවා. ඔන්න තවත් ටිකක් ගැඹුරට මම කල යන්නම් ඔයත් ඊට චතුරාර්ය සත්‍ය පිළිබඳව. මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ පින්නතුනි බුදුජානක වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්ත ද්වාදසාකාරයෙන් අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධ නම් වනසේක. ඔන්න තවත් ටිකක් ගැඹුරු වුණානේ. ත්‍රිපරිවර්ත ද්වාදස ආකාර තුනකට ක්‍රම 12කට අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධ කියලා කියනවා. කොහොමද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ? ආකාර 12කින්. මේ කොටස් 12කින් යුක්තයි. දැන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට මේ දුක උන්වහන්සේ ඉස්සල්ලා සත්‍යයක්. දුක කියලා කියන්නේ සත්‍යයක් නේ. මේ සත්‍ය උන්වහන්සේ සත්‍යයක් ලෙස අවබෝධ කරගත්තා. දුක සත්‍යයක් නේ. කාටවත් කියන්න පුළුවන් මේක නෑ. මෙතන දුකක් නෙමෙයි සැපයි තියෙන්නේ කියලා. එහෙම කාටවත් කියන්න ඇඟිලි ගහන්න තරක් නෑ. ඒකයි සියල්ල අවබෝධ කරගත්තා කියන්නේ. කොහෙද සැපක් තියෙන්නේ? දැන් අපි බුදුදහමේ කියනවා ගිහි සැප, කාම සැප කියලා කියනවා. ඊළඟ පැවිදි සැප, පබ්බජ්ජා සුඛ කියලා කියනවා. එහෙම කතා කරනවා. හැබැයි එතනක් තියෙන්නේ මොකද්ද? එතනක් දුක තමයි. తాවකාලික සැපක් තියෙන්නේ. අර බෝලයක් උඩ දානවා වගේ අපි සැප හොයනවා. ඒ බෝලේ ආයෙ බිමට වැටෙනවා. උඩ රැඳෙන්නේ නැහැ නේද? ඒ වගේ තමයි ආයෙත් සත්‍යය නිරන්තරයෙන් දුකට වැටෙනවා. ඒ නිසා මේ ජාති ජරා ව්‍යාධි ලෝකේ අපිට තියෙන්නේම දුක විතරයි. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණෙනි මේකේ සැපක් තියෙනවා නම් අසුරු සැනක් හරි සැපක් තියෙනවා නම් මම උඹලට කියනවානේ මේකේ නැති හින්දානේ මේ කියන්නේ නැහැ කියලා. බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි. මේකේ සැපක් කියලා දෙයක් නැහැ. හොයන්න බෑ. මේක දුක විතරයි තියෙන්නේ. අපි සැපක් කියලා අපි වින්දට ඒක සැපක් නෙවෙයි. ඒක දුකක් බවට පත් වෙනවා. දැන් ඔබ ඔය වාඩි වෙලා ඉන්න ආසනේ පැයයි දෙකයි ඉන්න පුළුවන්. පැය දෙක තුනක් ඉන්නකොට ඔබට බෑ ඉන්න. එතකොට ඔබට හිතෙනවා දැන් නම් මේක දුකයි. තාම ඒක දුක දැනෙන්නේ නැහැ. මොකද ඉඳගත්තා පමණනේ. ඒ දුක දැන් තමයි පටන් ගත්තේ. ඉඳගත්ත වෙලාවේ ලේකි දුක. ඒ දුක ටික වැඩි වෙලා ඉන්නම් බෙරකක් වෙනවා. එතකොට මොකද වෙන්නේ ඔබ? ඔබ හිත ගන්නවා. ඉඳගත් එකේ දුක ඉවර වෙනවා. හිතගත් එකේ දුක ඔන්න පටන් ගන්නවා හිතගත් වෙලා ඉඳලා. ටික එක වැඩි වෙනවා. ආයෙ මොකද කරන්නේ? ආයෙ මොකක් හරි ඉරියව්වක් මාරු කරනවා. අර දුක නැති වෙනවා. ආයෙ එකක් පටන් ගන්නවා. අර කූඩැල්ල වගේ එක තැනක් අල්ල අතාරිනකොට තව තැනක් අල්ලගෙන. අපි සැපයි කියලා නිදා ගන්නවානේ. එක විදිහකට අපිට ඉන්න පුළුවන්ද නිදාගෙන? හැමදේම දුක බුදුහාමුදුරු පෙන්නලා දුන්නේ ඒකයි. කිසි තැනක නෑ සැපක් කියලා. කොච්චර අපි කුසගින්න එනකොට කෑම කාලා ඇද්ද? කෑම කනකොට නම් සැපයි.
ආයෙ ටිකක් වෙලා යනකොට ආයෙ බඩගිනිනවා. ආයෙ කෑම කනවා. මොන තරම් කාලයක්ද මේ වෙනකොට? කොච්චර වතුර බීලාද? තිබහට. හැබැයි දුක ඉවර වෙලා තියෙනවා. කෑම නම් ඉවර වෙලා තියෙනවා. හැබැයි දුක ඉවර වෙලා නැහැ දුක එනවා. ඒක නිසා මේ සියුම්ව මේ දුක දකින්න ඕනේ. ඒක නිසා දුක්ඛ සත්‍යය මේක සත්‍යයක්. සත්‍යයක් ලෙස බුදුහාමුදුරුවෝ දැක්කා. ආන් එකක් මතක තියාගන්න. දුක සත්‍යයක්. ඒ සත්‍යයක් කියලා අවබෝධ කරගන්න. ඊළඟට දුක අවබෝධ කරගත යුතුයි. දුක සත්‍යයක්. ඊළඟට මේ සත්‍ය අවබෝධ කරගත යුතුයි. කෘත්‍ය ඥානයකට කියනවා. සත්‍ය ඥානය මුලින් කිව්වේ සත්‍ය ඥානය ඊළඟට කෘත්‍ය ඥානය. කෘත්‍ය කියලා කියන්නේ අවබෝධ කරගත යුතුයි. ඒතර ඒක අවබෝධ කරගන්න ඕන කියලා දැනගත්තා. ඊළඟ කෘතඥානය. ඒ කියන්නේ දුක පිරිසිදු අවබෝධ කරගත්තා. අඩුවක් නැතුව සම්පූර්ණ මේ දුක පිළිබඳව අවබෝධ කරගත්තා. එතකොට කොටස් කීයද? තුනයි. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය. ඊළඟට දුක්ඛ සමුදය ඥානය. දැන් දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට අපි දන්නවනේ දුක් පිළිබඳව ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, දුක් 12 පිළිබඳව බුදුහාමුදුරු පෙන්නලා දෙන පොදු දුක් ඉපදීම දුක. ඒ කියන්නේ ඕනෑම තැනක ඉපදීම දුකක් නේ. දැන් අපි හිතනවා මේ මනුස්ස ලෝකේ නැතුව දිව්‍ය ලෝකෙ ඉපදීම සැපක් කියලා. දිව්‍ය ලෝකෙ ඉපදීමත් එතරම් දුකක්. ඒ දුක පෙන්නලා දීලා තියෙනවා ඒ සූත්‍රවල. දෙවියෝ සැපසේ ඉන්නවා ඉපදිලා පහළ වෙලා. හැබැයි දෙවියන්ට දෙලව රත් වෙන්නේ දෙවියන්ට කිසි දෙයක් කරගන්න බැරුව ඒ සැපට ඇලිලා තමන්ගේ පින අවසන් වෙනකොට. කරේ දාලා තියෙන මල් මාලා පර වෙන. අවදාව පර වෙච්ච මල් මාලා. පර වෙන්න ගන්න. දෙවියන්ගේ ඇගේ පින්නතුනේ මේ දූවිලි ගෑවෙන්නේ නැහැ. දූවිලි අර නෙළුම් කොලේ වගේ දූවිලි ඔක්කොම පැත්තකට විසි වෙලා යනවා. හැබැයි දැන් දූවිලි ගෑවෙන්න ගන්නවා. කවදාවත් දාඩිය දාන්නේ නැහැ දෙවියන්ට. දාඩිය දාන්න ගන්න. කවදාවත් දිව්‍ය සලු කිල්ටි උන්නේ නැහැ. දැන් කිල්ටි වෙන්න ගන්නවා. දෙවියෝ දැනගන්නවා දෙවියනේ මම දැන් යන්න නේද සූදානම්. මම මුකුත් කරගත්තේ නැහැ මේ දිව්‍ය කාමයට ඇලිලා. මේ කම් සැප විඳ හිටියා මිසක් මම පිනක් දහමක් කරගත්තේ නැහැ. අඬනවා වැළපෙනවා. මොන තරම් දුකක් ඇද්ද අර සැප සම්පත් දාලා යන්න තියනකොට. දැන් දුක විඳලා යන්න ගියාම අපිට ඉතර ගැටලුවක් නැහැ. මොකද අපි දන්නවා මේක කොහොමද කියලා. අර දෙවියෝ සැපේ ඇලිලා ඒ සැප දාලා යන්න යනකොට කොච්චර දුකක් ඇති වේද? දරගන්න නැතුව. ඒ නිසා දිව්‍ය ලෝකෙ ඉපදීමත් දුක, බ්‍රහ්ම ලෝකෙ ඉපදීමත් දුක. සතර අපායෙ ඉපදීම දුක. තිරිසන් ලෝකෙ ඉපදීම දුක. මේ දුක දුකක් විදිහට උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඊළඟ ජාති දුක්ඛ, ඊළඟ ජරා දුක්ඛ. අපි වයසට යනවා. දවසින් දවස, මොහොතෙන් මොහොත අපි වයසට යනවා. ඒක නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. අපේ 30 වෙනි උපන්දිනේ 40 වෙනි උපන්දිනේ කියලා කියන්නේ අපි තව අවුරුද්දකින් වයසට ගියා කියන්නේ. ඔබට ජීවත් වෙන්න තියෙනවා නම් දැන් මං ගණන් බැලුවා දවස් සාමාන්‍යයෙන් මට තියෙන්නේ 15000ක් විතර වගේ තමයි තියෙන්නේ. 12000 15000ක් විතර වගේ තමයි තියෙන්නේ. ඒ ඇත්ත ගණන් හදලා බලන්න අවුරුදු 80කට හරි 100ක් හරි ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ දවස් ගාන කීයද කියලා. ඒ කියන්නේ එක දවසක් එකකින් ගත වෙනවා. ඒවා වැඩි වෙන්නේ නැහැ නේ අඩු වෙනවා. ඒතකොට ඔබ දවසින් දවස මරණය කරා යන්නේ. ඒක හිතන කොටත් දුක හිතෙනවා. ජරාවටපත් වෙනකන් දුක. ලෙඩ වෙනකන් දුක. මරණයටපත් වෙනකන් අතිශය දුකක් කියලා කියනවා. පින්නතුනේ මරණය කියලා කියන්නේ ආයුස්මාච විඥානං යදා කායං ජහන්ති මං. ආයුෂයේ විඥානය ශරීරයේ උණුසුම ඒ තුනම එකට නැති වෙනවා. ශරීරයේ තියෙනවා තේජෝ ධාතුව. තේජෝ ධාතුව මේ ශරීරයේ උණුසුම, මේ උණුසුම නිසානේ අපි ජීවත් වෙන්නේ. ජීවන තේජෝ ධාතුව, සංතප්පන තේජෝ ධාතුව, ජීරණ තේජෝ ධාතුව මෙහෙම අපි ජීවත් කරන හදවත ක්‍රියාත්මක වෙන්නේ මේ උෂ්ණත්වය නිසා. ආහාර දෙන උෂ්ණත්වය නිසා. මේ ශරීරයේ තියෙන උණුසුම හිසෙන් එළියට වේගින් ඇදලා යනවා. බාහිර තේජෝ ධාතුවට ඇදලා යනවා.
එතකොට පුදුම දෙවිල්ල පුදුම අමාරු පුදුම දුකක් දැනෙනවා කියන්නේ. ඒක විස්තර කරන අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ. අනාථපිණ්ඩික සිටුතුමා සඳහන් කරන විල ස්වාමීනි මට පුදුම අමාරුවක් මේ වෙලාවේ. හරියට මගේ හිස යකඩයක් දාලා කිටි කිටි තද කරනවා වගේ පුදුම වේදනාවක් ඉන්නවා. මගේ හිස් කබල අයින් කරලා ගිනි අරගෙන දැවෙන අඟුරු ඔළුව ඇතුළට දානවා වගේ මට වේදනාව දැනෙනවා. රත්තුන යකඩ උල් වලින් ඔළුවට අයින්නවා වගේ වේදනාව දැනෙනවා. කියලා සඳහන් කරන මේ මරණාසන්න මොහොතේ අත්දැකීම. ඉතින් මේ මොහොත ටිකක් භයානකයි. ඒක ධර්මයෙන් යටපත් කරගන්න පුළුවන් ධර්මයේ දිනු කරලා තියෙනවා. වේදනානුපස්සනාව වගේ වඩලා තියෙනවා. ඉතින් ඒක නිසා මරණය කියන්නේ දුක. ඊළඟ ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිද්ධ වීමත් දුක. අප්‍රියයන් සමග එකතු වීමත් දුක. අපි මොකක් හරි දෙයක් අපේක්ෂා කරනවා ඒක අපිට නොලැබී යනවා. ඒකත් අපිට දුක. අවසාන වශයෙන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ උපාදානස්කන්ධ පහම දුකක්මයි කියලා බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. මේ දුක්ඛ සත්‍යය. මම වැඩි විස්තර කරන්න යන්නේ කාල වේලාවට නැති නිසා. ඊළඟ සමුදය සත්‍යය. ඒක සත්‍යයක්. ඒ සත්‍යය අවබෝධ කරගත යුතුයි කෘත්‍ය. ඊළඟ ඒ සත්‍යත් උන්වහන්සේ අවබෝධ කරගත්තා. කෘතඥාන, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. විදිහට අවබෝධ කරගත්තා. එතකොට මොකද්ද මේ දුකට හේතුව? උන්වහන්සේ අවබෝධ කරගත්තා. දුකට හේතුව. දුකට හේතුව තමයි තණ්හාව, තෘෂ්ණාව. තණ්හා වර්ග තුනක් බුදුහාමුදුරු දේශනා කරනවා. යායන් තණ්හා, පෝනෝ භවිකා, නන්දි රාග සහගතා, තත්ත තත්‍රාබිනන්දිනී. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේමයි විස්තර කරලා තියෙන්නේ. යායන් තණ්හා, පෝනෝ භවිකා, නන්දි රාග ඒ තැන්වල අපි අලවනවා. අලවනවා කියන්නේ අපි තැනක ඉපදුනොත් අපි ඒක අලවනවා. අපි ඒක ඇලෙනවා. දැන් අපි හිතනවනේ අපි හිතමුකෝ සුනකෙක් ඉන්නවා ඒ සතාගේ සම්පූර්ණයෙන්ම ඒ සතාට තුවාල හැදිලා. ඒ සතා කැමති වෙනවද මැරෙන්න? නෑ. ඒ සතා කහ කහ හරි තව විනාඩියක් හරි ජීවත් වෙන්නයි බලන්නේ. ඇයි ඒ? එතෙන්ට ඇවිල්ලා ඒ සතා. ඒ භවයට යනවා. ඒකයි බුදුහාමුදුරු පෙන්නලා දුන්නේ. ඕනෝ භවිකා පුනර්භවයක් ඇති කරනවා. තත්ත තත්‍රාඥාන්දිනී. ඒ තැන් වලට ඇලෙනවා. ඒ තමන් ඉපදුන භවයට තමන් ඇලෙනවා. ඒ අලවන ක්‍රම තුනක් තියෙනවා. කාම තණ්හා. කාමයේ නිසා අලවනවා. ඊළඟ භව තණ්හා. භවයන් නිසා අපි අලවනවා. ඒ කියන්නේ ඊළඟ භවයේ මෙහි ඉපදින්න ලැබෙනවා නම් කියන ප්‍රාර්ථනාව එකක් තෘෂ්ණාව. ඊළඟ විභව තණ්හා. භවයක් නැහැ, කිසි දෙයක් නැහැ. මෙතනින් පස්සේ මෙట్లా ගියාට පස්සේ අපිට මොනව වෙනවද දන්නේ. අපි ආයෙ උපදින්නේ නැහැ. ඒ හින්දා යාවත් ජීවේ සුඛං ජීවේ රිණං කෘත්වාරිතං පිබේ බස්මී කෘතස්ස දේහස්සේ පුනරාගමනං කෘතං. ණය වෙලා හරි ගිතෙල් කාපල්ලා ආයෙ උපදින්නේ නැහැ. මේ ඇට ශරීරයේ ඇට පිටුවට පස්සේ සුදු පාට වෙලා යන අලු විදියට. ඊට පස්සේ ආයෙ උපදින්නේ නැහැ. ආයෙ නැහැ. ඒක නිසා ණය ගෙවන්න වෙන්නේ නැහැ. ඕන තරම් ණය අරන් කාපල්ලා. එහෙම තමයි අය ඉගන්නේ. භෞතිකවාදීන්නේ. ඉතින් මේ විදිහට මේ තෘෂ්ණාව නිසා තමයි අපි මේ ලෝකෙට එන්නේ. බලන්න කොහෙ ගියත් මොනවා බැලුවත් අවසානයේ තෘෂ්ණාවින්නේ අපි අවසන් වෙලා තියෙන හේතු වාන යනකොට අවසානයේ තියෙන තෘෂ්ණාව. අපි එතෙන් තණ්හාවක් ආසාවක් ඇලීමක් තියෙනවා. ඒක නිසා තමයි මේ ප්‍රශ්න හැමෙන්නේ. බලන්න බුදුහාමුදුරු මනාකොට උන්වහන්සේ දේශනා කරපු විදිහ අවබෝධ කරගත්ත හැටි. ඊළඟට දුක්ඛ නිරෝධාර සත්‍ය දුකෙන් නිදහස් වෙන්නට ඕනේ. ඒක දැනගත්තා නම් සත්‍යයක් ඒක නිදහස් වෙන්න ඕනේ. ඊළඟ කෘත්‍යය සිද්ධ කරන්න ඕනේ. සිද්ධ කළ යුතු දෙයක්. කෘතඥාන. උන්වහන්සේ ඒක සිද්ධ කළා. ඊළඟ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාර සත්‍ය. දුකින් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය සත්‍යයක්. ඒ සිද්ධ කළ යුතු කාර්යයක් කෘත්‍ය ඥානය. ඊළඟට සිද්ධ කළා කෘතඥානය. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි
මේ විදිහට මේ ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් තමයි මේ දුක නැති කරන්න ලැබෙන්නේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. ඒතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය දැන් මම කියලා දුන්නා ආකාර 12කට. අවබෝධ කරගත්ත හේයින් බුදුහාමුදුරන්ට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒකටම කියනවා මෙහෙම අභිඤ්ඤේය ධම්මේ අභිඤ්ඤේයෝ ඉතිපි සම්මා සම්බුද්ධෝ. ඒ කියන්නේ අවබෝධ කරගත යුතු විශිෂ්ට ඥාණයෙන් දත යුතු දේ විශිෂ්ට ඥාණයෙන් දැකගත්ත නිසා උන්වහන්සේට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒක කියනවා ඊළඟට පින්නතුනි පරිඤ්ඤේය ධම්මේ පරිඤ්ඤේයතු ඉතිපි සම්මා සම්බුද්ධෝ. පිරිසිදු දත යුතු සියල්ල පිරිසිදු දත් නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. මේ චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ හරියට ඇතෙක්ගේ පාදයක් වගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇතෙක්ගේ පාදයක් අඩි 2-3ක් වගේ විශාලත්වයෙන් යුක්තනේ සාමාන්‍ය විශාල හස්තියෙක්ගේ මේ හස්තියාගේ පාදයට අනිත් ලෝකේ ඉන්න හැම සතෙක්ම සිව්පාවෙක්ගෙම පාසටහන් ඇතුළට තියන්න වෙයිද? ඒක පිළිටන්න පුළුවන් ඒක ඇතුළේ ඕනම සතෙක්ගේ. ඒ කියන්නේ විශාලම පාදයේ තියෙන්නේ ගොඩබිම හස්තියට. ඒ හස්තියගේ පාදය ඇතුලේ හැම පාදයක්ම අපිට මොනවා පිටවන්න පුළුවන්. ඒකෙන් පිටට යන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තමයි ඒක ඇතුලේ සියල්ල තියෙන ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය. ඊළඟ පහතබ්බේ ධම්මේ පහතබ්බෝ ඉතිපි සම්මා සම්බුද්ධෝ. ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කළ හේයින් උන්වහන්සේට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඊළඟට සච්චිකාතබ්බේ ධම්මේ සච්චිකතෝ ඉතිපි සම්මා සම්බුද්ධෝ. සච්චිකාතබ්බේ ධම්මේ සච්චිකාතබ්බෝ ඉතිපි සම්මා සම්බුද්ධෝ. සාක්ෂාත් කළ යුතු ධර්මයේ මනවින් සාක්ෂාත් කළ හේයින් උන්වහන්සේට දැන් මම ඔය කලින් සඳහන් කරපු ටිකමයි මේ කියන්නේ. සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඊළඟ භාවේතබ්බෝ ධම්මේ භාවේති ඉතිපි සම්මා සම්බුද්ධෝ. වැඩි යුතු ධර්ම උන්වහන්සේ ප්‍රගුණ කළා වැඩුවා. ඒක නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒක කාරණාවක් චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ට ද්වාදසාකාරයෙන් පරෝපදේශ රහිතව ස්වයංබුඥාණයෙන් උන්වහන්සේ අවබෝධ කරගත්ත හේයින් උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. දන්නවා දැන් ඒ ගුණේ පිළිබඳව. ඊළඟට පින්නතුනි තවත් කාරණාවක් බුදුහාමුදුරු පෙන්නලා දෙනවා මේ බුදුහාමුදුරන් මේ ගුණේ සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤාති ඉතිපි සම්මා සම්බුද්ධෝ. ඔන්න සම්මා සම්බුද්ධ කියන තවත් කාරණාවකට මේ සංඛාර විකාර ලක්ෂණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සංඛාර විකාර ලක්ෂණ සහිත ලෝකය අවබෝධ කරගත්තේ උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. මොකද මේ සංඛාර ලක්ෂණ සංඛාර කියලා කියන්නේ හේතු නිසා හටගන්න. මේ හේතු නිසා හටගන්න ලෝකේ උන්වහන්සේ අවබෝධ කරගත්තද නැද්ද? අවබෝධ කරගත්තා. උන්වහන්සේ ඒ වගේම තවත් ඥානයක් නිසා උන්වහන්සේට කියනවා උන්වහන්සේට සර්වඥතා ඥානයේ යුක්ත නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. හරි වැදගත් දෙයක් සර්වඥතා ඥානය. මේ සර්වඥතා ඥානයේ පින්නතුණි හරි පුදුම හිතෙනවා මේ ඥානය පිළිබඳව හිතනකොට මේ අපි දන්නේ අල්ප මාත්‍රයක්වත් අපි දන්නේ නැහැ සර්වඥතා ඥානය පිළිබඳව. උන්වහන්සේ සියලු දෙනා ගැන දැනගත්තා. ඒ කියන්නේ සියල්ල ගැන උන්වහන්සේ දැනගත්තා. සියල්ල කියපුවාම අපි ගැන දැනගෙන තියෙනවනේ. උන්වහන්සේ දකින්න ඇති අපිත් අපේ නුවණ වැඩෙනවද අපි භාවනා කරනවද මේ සත්‍යය කවුද මගේ නම් හිතේ අඩුම තරමේ උන්වහන්සේ දකින්න ඇති අනන්තය දක්වා අඩුම තරමේ උන්වහන්සේ සැලකිල්ලෙන් බැලුවද දන්නේ මේ බුද්ධ ශාසනයේ පවතින කම්වත් මේ සත්‍යය ගොඩ යනකම් කොහොමද මේ සත්‍යයන්ගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රියන් වැඩෙන්නේ කියලා මේ සියලු දේ උන්වහන්සේ දැක්කා. දැන් අපි මේ ලේක මේ භාවනා වැඩසටහන් සිද්ධ කරන එක සියල්ල උන්වහන්සේ දකින්න ඇති. අතීත අනාගත වර්තමාන ලෙස උන්වහන්සේ දැක ඒක තමයි අපිට හිතන්නවත් බෑ නේ. උන්වහන්සේගේ ඥාණය. ඔය ඉස්සර පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ කාලේ ස්වාමීන් වහන්සේලාට කමටහන් දීලා උන්වහන්සේලා යවනවා මේ
වඩිනවා ඈත වනාන්තරවලට බොහෝ ඈත වනාන්තර මැද්දේ උන්වහන්සේලා භාවනා කරනවා. භාවනා කරන තැන මොකක් හෝ වේවා උන්වහන්සේලා සුදුසු ආසනයක් පනවලා තියෙනවා. සුදුසු ආසනයක් Tamante වඩා ඉහළින් පනවලා තියෙනවා. එතරිල්ලක් හරියලා තියෙන විදිහට කොලාතු ටිකක් හරි ගෙනල්ලා ඉහළින් තියලා තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කොයි වෙලාවෙ වඩිද්ද දන්නේ නැහැ. ඒ සර්වඥා ඥානෙ හැටි. උන්වහන්සේ බලාගෙන ඉන්නේ. උන්වහන්සේ බලාගෙන ඉන්න උන්වහන්සේ කොයි වෙලාවෙ වඩිද්ද දන්නේ නැහැ. ඒ තරම් වේගවත් උන්වහන්සේ. අපිට හිතන්නවත් බෑ. උන්වහන්සේගේ වේගය. යම්කිසි වික්ෂුන් වහන්සේ නමකට මොනවා හරි විතර්කයක් හරි මොනවා හරි භාවනා කරගෙන යනකොට මොකක් හරි වැරදක් ආපු ගමන් උන්වහන්සේ එනකොටම ඒ සිතිල් ඉවර වෙන්නත් කලින් උන්වහන්සේ එතන. ඔය ලස්සන කතාවක් තියෙන පින්නතුනි. හැබැයි මේක ජාතක කතාවක්. උන්වහන්සේ පිළිබඳව මේක ජාතක කතාවක් වුණාට මේක වැදගත් නිසායි මම කියන්නේ. ජවනහංස කියලා ජාතකයක් තියෙනවා. මේ ජවනහංසයා 85000ක් හංසයෝ එක්කලා තමයි වාසය කළේ හිමාලයේ. ජවන කියලා කියන වේගය කියන එක. මම මේකට වැදගත් නේ බුදුහාමරගේ වේගය මට වෙන කියන්න දෙයක් උන්වහන්සේට පැහැදිලි කරලා දෙන්න විදියක් නැහැ. ඒකයි මේක මේ උදාහරණයට ගත්තේ. මේ ජවන හංසයා ඊටමත් වේගවත් කියනවා. මේ ජවන හංසයා උන්වහන්සේ බෝධිසත්ව කාලෙදි මේ උන්වහන්සේ සහෝදරයෝ දෙන්නෙක් හිටියා සංසයෝ දෙන්නෙක්. අයියා අපි යනවා ඉරත් එක්කලා පියාඹන්න වේගයෙන්. එපා කිව්වා. දෙවෙනි වරක් කිව්වා එපා කියලා. තුන්වෙනි වරක් එපා කිව්වා. අහන්නෙම නැහැ. ගියා. දන්නවා මේ කට්ටිය. කොච්චර කිව්වත් අහන්නේ නැහැ කියලා. දැන් මේ අය යුගන්ධර පර්වතයේ මුදුන්ට වෙලා ඉන්නවා. සූර්යයා උදා වෙනවා. සූර්යයා උදා වුණා. උදා වෙනවත් එක්කම පියාඹන්න ගත්තා. සූර්යාගේ වේගය කොහොමද? කොච්චර වේගයෙන් සූර්යයා දහවන වෙනවද? තප්පරයට කිලෝමීටර් 300ක වේගයෙන් තප්පරයට. මේ සූර්යයා දහවන වෙනවා. අපිට පේන්නේ නැහැ මේ සූර්යයා දුවනවා කියලා මේ තරම් වේගයෙන්. මොකද මේ තරම් ඈතනේ අපි ඉන්නේ. මේ වේගයෙන් දැන් පියාඹනවා. දැන් උදෑසන පටන් ගත්තා. උදෑසන ගෙවිගෙන යනකොට එක සහෝදරියෙක් කෑගෙන අයියන්දී මාව බේර ගන්න කියලා. මොකද තටු අතරින් ගින්දර විසිරෙනවා වගේ තේරෙනවා. දැන් මේ තරම් වේගවත් පියාඹනවා. මේ ජවන හංසයා හංස රාජයා එහෙමම ගිහිල්ලා සහෝදරය අරන් ගිහිල්ලා ආයෙත් තිබ්බා. අර යුගන්ධර පර්වතයේ මුදුනේ තව ඉන්නේ. එතන ගිහිල්ලා අරගෙන ගියා. දෙවෙනි කෙනෙක් කියනවා දැන් ටිකක් වෙලා යනකොට. දෙවෙනි සහෝදරයා කියලා තියෙනවා මේ ජවන හංසයා කල්පනා කරනවා මම කවදාවත් බලලා නැහැ මගේ වේගය. අද බලන්න හොඳයි මගේ වේගය. දැන් සූර්යයා මේ දවල් දැන් භාගයක්ම ගිහිල්ලා යුගන්ධර පර්වතයේ මුදුනේ ඉඳලා වේගින් පියාඹනවා. වේගෙන් පියාඹලා පින්නතු සූර්යයා ඉස්සර කරලා දෙනවා ආයෙ පිටිපස්සෙන් යනවා ආයෙ ඉස්සර කරලා යනවා ආයෙ පිටිපස්සෙන් මෙහෙම ගිහලා කල්පනා කරනවා මේ කාර්යයක් තියෙන දෙයක් නෙවෙයි මේක මේ නිරර්ථක දෙයක් මම යන්න ඕනි මගේ මිත්‍රයා හම්බෙන්න මිත්‍රයා තමයි බර්ණස් රජතුමා හම්බෙන්න යන්න ඕනි කියලා ටිකක් බය කරලා යන්න ඕනි කියලා යාළුවා බය කරලා යන්න ඕනි කියලා මේ බර්ණස් පුරේ සම්පූර්ණයෙන්ම පියාඹන වේගෙන් රයිතුමා බලනවා මොකද මේක පාට මේ දහවල් කරවල උනේ කියලා හැම තැනම කරවලයි හැම තැනම කරවල වෙලා හැම තැනම කුරුළු පියාඹනවා ඒ බල්ලා මේ බලනකොට එතන ඒ තරම් වේගවත් කියන ඒ ගිහිල්ලා පින්නතුනේ ඒක ලොකු කාරණාවක් ඒක ඒ ගිහිල්ලා තෙල් ගාලා සපුත් හත ගෝලා අහනවා විස්තරේ කොහොමද කින්ද මන්ද කියලා මේ විස්තර අහනවා ලොකු විස්තරයක් ඒක තියෙනවා පස්සේ රයිතුමා සිහි මුර්ජා වෙලා වැටෙනවා. මොකද මේ ජවන හංසයා පෙන්නනවා යාගේ වේගය පෙන්නන්න බෑ කරේ ගෙජ්ජියක් වැදගෙන යනවා සද්ද එනකොට රයිතුමනි බලා මේ හිතා ගන්න මම මේ පැත්තේ ඉන්නේ කියලා. ඒලා දුනු වායෝ හතර දිනක් දක්ෂ දුනු වායෝ හතර දිනක් හතර පැත්තේ කළා. ඒ වේගය කොහොමද කියලා පෙන්වන්න ඕන නිසා දුනු ඊතල අරලා ඊතල විදින්න කියනවා. ඒ විදින වේගෙට ගිහිල්ලා එකක් ගෙනල්ලා ළඟින් තියලා අනික ගේන්න යන්නේ. ඒ විදිහට තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. රජුන්ට පේන්නේවත් නැහැ. ඊට පස්සේ කියනවා ස්වර්ණහංසේ ඔබ මේ තරම් දක්ෂද මේ තරම් වේගවත් මම කවදාවත් දැකලා නැහැ මේ තරම් වේගවත් කෙනෙක්. ඔබට වඩා වේගින් යන අය ඉන්නවද කියලා. එයි නැත්තේ රජුනි මට වඩා වේගින් 100,000 ගුණයක් වේගින් යන අය කවුද කියලා. ජරා මරණය.
අපි වේගෙන් වයසට යනවා ඊට වැඩි. වේගෙන් මරණය අපි කරා යන ඊටත් වැඩි වේගෙන්. රයිතුමා සිහිමුරු ගාලා වැටෙනවා. ඔන්න උන්වහන්සේගේ මේ සර්වඥතා ඥානය මහා වේගවත්. මහා වේගවත් කියනවා. ඒ නිසා කොයි වෙලාවෙ උන්වහන්සේ වඩින්න දන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේට ආසනයක් පිළියෙල කරලා තමයි තියෙන්නේ. ඒක අවස්ථාවක මුගලන් මහරහත් රහත් වෙලා තිබ්බේ නැහැ. උන්වහන්සේ භාවනා කරගෙන යනකොට පින්නතුන් උන්වහන්සේට නිකන් මන්ද උත්සාහී ගතියක් එනවා, කම්මැලි ගතියක්. ඒ කම්මැලි ගතිය එන්නකොටම උන්වහන්සේ ගාව වෙන බුදුහාමුදුරුවෝ වැඩම කළා. බුදුහාමුදුරුවෝ එතනම දේශනා කරන්නේ අර පචලායන සූත්‍රයේ අංගුත්තර නිකායේ තියෙන පචලායන කියන සූත්‍රයක්. ඒ සූත්‍රයේ දේශනා කරේ උන්වහන්සේට. ඒ සූත්‍රයෙන් සඳහන් කළේ කොහොමද භාවනා කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ රහත් භාවයටපත් වෙනවා. අන්න බලන්න. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේටත් එහෙමයි. උන්වහන්සේ භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට උන්වහන්සේ සිහි කරන පුරුෂ විතර්ක 7ක් උන්වහන්සේ සිහි කරනවා. උන්වහන්සේ පුරුෂ විතර්ක 8ක් තියෙනවා, මහා පුරුෂ විතර්ක. 7ක් උන්වහන්සේ සිහි කරනවා, 7යි උන්වහන්සේට වැටහෙන්නේ. සිහි කරගෙන ඇවිල්ලා 7 වෙනි එක සිහි කරලා ඉවර වෙනකොට බුදුහාමුදුරුවෝ එතන. නෑ අනුරුද්ධ තව එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ නෑ අනුරුද්ධ තව එකක් තියෙනවා. එන්න මේකයි 8 වෙනි එක කියලා උන්වහන්සේ දේශනා කරා. බලන්න මොන තරම් උන්වහන්සේගේ මේ අපි දිහා බලාගෙන ඉන්නවද? මේ අපිවත් දකින්නද? මේ සත්‍යය දැක්ක උන්වහන්සේ. සියලු සත්‍ය උන්වහන්සේ දැක්කා. කෙනෙකුට හිතන්න පුළුවන් එයා දිහා බලාගෙනකොට අනිත් එක්කනා දිහා බලනකොට කොහොමද ඒක වෙනන්නේ නැහැ. උන්වහන්සේ එක විදිහටම බලනවා. අපිට හිතන්නවත් බැහැ. මේ සර්වඥතා ඥානෙ නෙමෙයි මේක ඒකේ බිඳක් විතර මේ. උන්වහන්සේගේ ශක්තිය බලන්න කොච්චරද කියලා. ඊළඟට පින්නතුනේ තවත් එක් කාරණාවක් මම කියලා මේක අවසන් කරන්න. කාලය වේලාවට ගෙවෙන නිසා. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. පුංචි පුත්‍ර කියලා මහරහතන් වහන්සේලා දෙනවා. මම මේ සියලු දේ සඳහන් කරන්නේ මට බුදුහාමුදුරුවෝ කොහොම කෙනෙක්ද කියලා කියාගන්න උත්සාහ කරන්නේ මම යන්නේ ආයේ චරිතවලින්. පුංචි පුත්‍ර කියලා මහරහතන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. ඒ එක ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා. එක ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට අසනීපයක් වුණා, දැඩි ආබාධයක්. උන්වහන්සේට ගිතෙල් ටිකක් ඕනේ. ගිතෙල් ටිකක් ලැබුණොත් ඒ ස්ට්‍රෝගේ යටපත් කරගන්න, සුවපත් කරගන්න පුළුවන්. දැන් අනිත් සහෝදරයාට කියනවා දැන් උන්වහන්සේට පින්නපාත වයින්වත් බෑ, ඇදීමයි වැඩ ඉන්නේ අමාරුයි. අනිත් සහෝදරයාට කියනවා ස්වාමීනි අද පින්නපාතේ වඩින්න. පින්නපාතේ වැඩම කරලා ගිතෙල් ටිකක් මට ලැබුණොත් ගෙනල්ලා දෙන්න. කවදාවත් උන්වහන්සේලා ඉල්ලන්නේ නැහැ. ඒ විනයම තියෙන ඉල්ලන්නේ නැහැ උන්වහන්සේලා. ලැබුණොත් මිසක් කවදාවත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලලා ගන්න එක කැප නැහැ. උන්වහන්සේ වඩිනවා. වැඩම කළා එදා වැඩම කරලා ආපහු වෙඩිය ලැබුණද කිතෙල් නෑ, ලැබුණේ නෑ කිව්වා. බහන්න වෙලාව. ඊට පස්සේ පහවදා උන්වහන්සේ මොකද කළේ? පින්නපාතේ වඩින වෙලාවට දැන් උන්වහන්සේට කිතෙල් අවශ්‍යනේ. දෙවෙනි වතාව උන්වහන්සේ වගේ රූපමවන්න පුළුවන් උන්වහන්සේ වගේම රූප. උන්වහන්සේ වගේම රූපමවල පින්නපාතේ වැඩම කළා. උන්වහන්සේලා මේ පැල්ලු නුවර වටේම හැම නගරයකම හැම වීදියකම වැඩ කළා. එදා ලැබුණේ නැහැ. තුන්වෙනි අවස්ථාවේ උන්වහන්සේ බැලුවා මුළු දඹදිව, ඒ කියන්නේ ජම්බුද්වීපයම. දැන් ජම්බුද්වීපය කියපුවම දැන් තියෙන ඉන්දියාවේ මේක තියෙනවා විශාල බ්‍රසීලයේ දක්වා විශාල විහිදුණු ප්‍රදේශයක්. ඉස්සර ජම්බුද්වීපය කියලා කියන්නේ. මුළු ජම්බුද්වීපේ පුරාම තමන් වගේම රූපමවලා වීදියක් පාසා මුංචි පාරක වුණත් උන්වහන්සේ ආවනා එදාවත් හම්බෙන්නේ නැහැ මේ. බලන්න වෙලාව. ගිතෙල් නැති නිසා උන්වහන්සේ පින්නම් පාවා. පින්නම් පාවා කියලා ආරංචි වෙලා කොසල් රජු ඇවිල්ලා කතා කරනවා. මොකද්ද පින්නම් පාන්නේ හේතුව කියනකොට ගිතෙල් නැති නිසා මේ රජතුමා හරියට දුක් වෙනවා. දුක් කළා ඇයි මට කිව්වා නම් මේ මෙච්චර මේ ගිතෙල් තියෙන වань මෙච්චර උන්වහන්සේට දෙන්න තිබ්බනේ කියලා හැමතැනම අර පොකුණු හදලා ඒ වගේ පුරවනවා ගිතෙල්. අවශ්‍ය වූ බාචර කැපයි ඕන තරම් ගන්න කියලා කැප කරලම පූජා කරනවා. බලන්න දැන් උන්වහන්සේට එහෙම විරුද්ධයක් තියෙනවා නම් බුදුහාමුදුරුවන්ට කොහොම ඇද්ද?
ඒ තරම් උන්වහන්සේට උන්වහන්සේ මේ සර්වඥාණයෙන් දැක්ක දේවල් මේ ලෝකයේ දිහා දැක්කා මේ ලෝකයේ ඝනකම දැක්කා මේ මහා මුහුද උන්වහන්සේ දේශනා කරනවා යොදුන් 80000ක් ගැඹුරුයි කියන මහා මුහුද මේ මහ පොළොව 2 යොදුන් 240000ක් ඝනයි කියනවා මේ මහ පොළොව මේ ශරීර පවා උන්වහන්සේ දැක්කා උන්වහන්සේ දේශනා කරනවා මේ ශරීරයේ තියෙන පින්නතුනි මේ ශරීරේ නහර 300ක් තියෙනවා නහර 900ක් මස් පිටු 900ක් තියෙනවා ඊළඟට ඇටකටු 300ක් තියෙනවා මේ ශරීරයේ සියල්ල දැක්ක උන්වහන්සේ ඒ තරම් නුවණක් උන්වහන්සේට ඔන්න ඕක නිසා අපි කියන උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා බලන්න මොන තරම් නුවණක්ද ඉතින් ඔබත් මමත් සරණ ගිහිලා තියෙන්නේ ඒ තරම් වටිනා උත්තරමීගේ සරණ ඒක නිසා අපි කවුරුත් හරි වටිනවා හරි භාග්‍යවන්තයි භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න ලැබීමක් නේ ඒක නිසා ඔබ ඉදිරිපස්ස මේ වැඩ ඉන්නේ බුදුහාමුදුරුවෝ මේ සියල්ල උන්වහන්සේ අහගෙන ඉන්නවා අපි දිහා බලාගෙන ඉන්නවා කියලා අපි හිතන්නට ඕනේ ඒ හිතලයි අපි උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ ඒක නිසා කල්පනා කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳවයි අද අපි භාවනා කරන්නේ අපි සියලු දෙනාම ඒක නිසා මේ උන්වහන්සේගේ මේ ගුණය පිළිබඳව සිහි කරමින් අපි කවුරුත් එහෙනම් භාවනා කිරීමට සූදානම් වෙමු සාදු 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 නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි කමා කරගෙන සූදානම් වෙන්න භාවනා කිරීමට විනාඩියක් දෙකක් දෙන්න සූදානම් වෙන්න බුදු සරණ ගිහිලා දාන සරණ ගිහිලා සංඝ සරණ ගිහිලා ජීවිතේ පරිත්‍යාග කරලා කමා කරගෙන සූදානම් වෙන්න හොඳයි අපි සූදානම් වෙමු සාදු 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 සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ මාගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
පිරිසිඳ දත යුතු දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැන වදාළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉපදීම නම් දුක පිරිසිඳ දැන වදාළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වයසට පත්වීමේ දුක පිරිසිඳ වදාළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෙඩවීම නම් දුක මනාව අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මරණයට පත්වීමේ දුක මනාකොට අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අප්‍රිය පුද්ගලයන් හා එක්වීම නම් දුක අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නම් දුක අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කැමති දෑ නොලැබීම නම් දුක අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධය නිසා හටගන්නා වූ දුකද අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි
කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භව තණ්හාව ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විභව තණ්හාව ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සංඛාර විකාර ලක්ෂණ ලෝකය අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සර්වඥතා ඥානයෙන් සියල්ල අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දස බල ඥානයන්ගෙන් සමන්නාගත වන බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ 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 සම්මා සම්බුද්ධෝ.
භාවනාවෙන් අවසන් කරමු. කාය සැහැල්ලු කරගෙන අධිෂ්ඨාන කරගන්න. සමාධිය වැසෙත්වා, සමාධිය වැසෙත්වා, සමාධිය වැසෙත්වා. හිමීට ඉවර කරලා බුදුහාමුදුරුවෝ දිහා බලන්න. හුස්ම කරගෙන කාය සැහැල්ලු කරගන්න. සාදු සාදු සාදු. හොඳයි පිළිතුරු. අපිට තිබෙන කාලය දැන් අවසන් වෙගෙන ඉන්නේ. අද අපි කතා කළේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය. අපේ කමටහන තමයි සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ. ඒක තමයි සිහිපත් කරන්න ඕනේ. ඒ භාග්‍යවතුන් වහන්සේ එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වහන්සේක. මේ දීර්ඝ පාඨය ඔබට මතක හිටියත් නැතත් ඔබට මතක් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ ගැටලුවක් නෑ. ඒ ගුණයන් හිතින් සිහි කරගෙන සම්මා සම්බුද්ධෝ කියන ගුණයම සිහි කරන්න ඕනේ. ඒ ගුණයම සිහි කරලා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ කියන හැම මොහොතකම ඔබට අවස්ථාව ලැබෙනවා නම් එක දිගටම මේ සතියෙම ඔබට මේ සම්මා සම්බුද්ධ කියන ගුණය මෙනෙහි කරන්න පුළුවන්. ඒකත් භාවනාව. එතකොට හිත එකඟ වෙනවා. ටික ටික එකඟ වෙනවා හිත. ඔබට ඉඩ ලැබෙන හැම මොහොතකම ඔබ මේ භාවනාව දියුණු කරගන්න. බුද්ධානුස්සති භාවනාව. මේ භාවනාව දියුණු කරගත්තාම ඔබට දැනෙන ඔබේ හිත වෙනද වගේ දුවන්නේ නැහැ. හිත එක්තැන් වෙනවා. හිත එකඟ වෙනවා. බොහොම සතුටටපත් වෙනවා සිත. ඒ වගේම තමන්ගේ හිතේ තිබෙන ක්ලේශ ධර්මයන් යටපත් වෙලා වගේ තමන්ට තේරෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ භාවනාව නිතර නිතර වඩන්න කියලා මේ බුද්ධානුස්සති භාවනාව. අද අපි කතා කළේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය. ඒ තුල අපි කතා කළේ
සාකච්ඡා කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය පරෝපදේශ රහිතව, ඒ කියන්නේ ගුරුවරයෙක්ගේ ඉගැන්වීමෙන් තොරව උන්වහන්සේ අවබෝධ කරගත්තා. තනියම උන්වහන්සේ මේ පාර හොයාගත්තේ. ඒක තමයි සංසාරේ මේ තරම් ඇවිද්දී. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි සම්මා සම්බෝධිය. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය නිර්වශේෂ වශයෙන් ප්‍රහාණය කළා. කියන්නේ ඉතිරි කලේ නෑ තව තැනක්. කිසි කෙනෙකුට තව උණ පූර්ණයක් එකතු කරන්න උන්වහන්සේ ඉතිරි කලේ නෑ. සියල්ල පිළිසින් දැනගත්තා. ඒක නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ වගේම තමයි උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ත්‍රිපරිවට්ට ද්වාදසාකාර සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ හැම සත්‍යයක්ම සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ විදිහට එතකොට 3යි 3 වරක් 4 12යි ආකාර 12කින් උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒක නිසා අපි කියනවා උන්වහන්සේට සම්මා සම්බුද්ධ. ඒ වගේම උන්වහන්සේ සංඛාර විකාර ලක්ෂණ ලෝකය අවබෝධ කරගත්තා. අපි කතා කළේ මම පැහැදිලි කළේ සංඛාර ලෝකේ විතරයි. විකාර ලක්ෂණ ලෝකය ගැන කතා කරන්න අපිට වෙලාව නැහැ. සංඛාර ලෝකය ගැන කතා කරන්න තව බොහෝ කාරණා තියෙනවා. අපිට කාලය මදි. බුදු ගුණ ඉවර වෙන්නේ නැහැ. ඒ තරමට තියෙනවා. මේ කියන සංඛාර විකාර ලක්ෂණ ලෝකය උන්වහන්සේ අවබෝධ කරගත්තා. සංඛාර ලෝකයක් විකාර ලෝකයක් මේ ලක්ෂණ. සංඛාර කියන්නේ හේතු නිසා හට ගන්නා ලෝකය. උන්වහන්සේ අවබෝධ කරගත්තා. විකාර ලක්ෂණ ලෝකය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස වෙනස් වෙන ලෝකය. උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒක නිසා උන්වහන්සේට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ සර්වඥතා ඥානයෙන් යුක්ත නිසා අපි උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන සර්වඥතා ඥානය. මේ මම සඳහන් කළේ කලින් සර්වඥතා ඥානය බොහෝ පොඩ්ඩයි. දන්නට කෙනෙක් බොහෝ පොඩ්ඩයි දේශනා කළේ මම සඳහන් කළේ. තව බොහෝ කරුණු තියෙනවා අපිට කාල වේලාවයි මදි වෙන්නේ. ඒක නිසා ඒ සර්වඥතා ඥානය අපිට හිතන්නවත් බැහැ. ඒ තරමට උන්වහන්සේගේ සර්වඥතා ඥානය හැම පැත්තකටම දීලා තියෙනවා. උන්වහන්සේගේ සර්වඥතා ඥානය. දවසට දෙපාරක් පින්නතුන් මේ සර්වඥතා ඥාණයෙන් උන්වහන්සේ සමාපත්තියට සම්බන්ධ ලෝකේ දිහා බලනවා. ඒ බලනකොට තමයි උන්වහන්සේට පේන්නේ මේ අහවල් අයට පිහිට වෙන්න ඕනේ. ඒකට තමයි උන්වහන්සේ පිහිට වෙන්න යන්නේ. එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වෙట్లా තියෙනවද පිහිට වෙන්න පුළුවන්ද? එයායි ගොඩ ගන්න පුළුවන්ද කියලා. උන්වහන්සේ දකිනවා. ඒකට කියනවා සර්වඥතා ඥානය කියලා. ඊළඟට විස්තර කරන්න අපිට වෙලාව තිබෙන්නේ දස බල ඥානයෙන් යුක්තයි උන්වහන්සේ. ඒ කියන්නේ රහතන් වහන්සේලාට නැති බුදුහාමුදුරන්ට පමණක් ඇති ඥාන බල 10ක් තියෙනවා. හරි අසිරිමත් ඒ කාරණාව. ඒක විස්තර කරන්න අපිට වෙලාව නැහැ. උන්වහන්සේට විතරයි ඒක පිළිట్లా තියෙන්නේ. වෙන කිසි කෙනෙකුට පිළිట్లా නැහැ. දැන් සරියුත් මහ රහතන් වහන්සේ තමයි මහා ප්‍රඥාන් අතරින් අග්‍රප්‍රාප්ත. බුදුහාමුදුරු දේශනා කරන වික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ සරියුත් තෙරුන් වහන්සේට සාරිපුත්තයන් වහන්සේට වහිනකොට වෙහි බින්දු ගාන කොච්චරක් වෙහි බින්දු බිමට වැටෙනවද කියලා අහනකොට අහලා ඉවරනකොට උත්තරේ කියලා ඉවරයි. ඒ තරම් ප්‍රඥාව. ඒ තරම් ප්‍රඥාව. එච්චර ප්‍රඥාව තියෙන කෙනාටත් නෙමෙයි මේ දස බල ඥාන. බුදුහාමුදුරට විතරයි. අන්න බලන්න. කෙනෙක්ට ධර්ම දේශනා කර කර ඉන්නකොට එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නේ කොහොමද? වෙట్లా තියෙන්නේ කොහොමද? මෙයාට කොහොමද මේ ධර්මයේ දෙන්න ඕනේ? උදාහරණ වලින්ද නැත්නම් කෙටියෙන්ද? මේ හැම දෙයක්ම අවබෝධ කරගන්න ඕනේ ධර්ම දේශනා කර කර ඉන්නකොට. ඒ කෙනාගේ ආත්ම භාව කොච්චරක් ඈත බලන්න පුළුවන්ද? ධර්ම දේශනා කර කර ඉන්නකොට අවශ්‍ය තැන බලන්න. අර ටීවී එක අපි channel එක ඕන channel එක දානවා වගේ බුදුහාමුදුරේ ඒ ශරේම උන්වහන්සේට දකින්න පුළුවන්. ඔන්න බලන්න. ඒ තමයි දස බල ඥානය කියලා කියන්නේ. ඒ ගැන අපි වෙනම දවසක සාකච්ඡා කරමු. හරි අසිරිමත් කාරණාවක් ඒක. ඒක වගේම බුදුරජාණන් වහන්සේට මෙන්න මේ කියන මේ ඥානයන් පිළිබඳව උන්වහන්සේට සඳහන් කරන නිසා තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒක නිසා ඔයත් මේ සතිය මේ බුද්ධ ගුණයේ පිළිබඳව සිහි කරලා භාවනා කරන්න. ඒ භාවනා කරමින් අපි මේ උතුම් වූ බුදු ගුණ භාවනාව අපි
දියුණු කරගමු. ඒ දියුණු කරගෙන අපි සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවගෙන උන්වහන්සේ දේශනා කළ මේ පටිපත්ති මාර්ගයේ අනුගමනය කරමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් භාවනාවේ උතුම් පින්කම සියලු දෙනාට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අතින් යම්කිසි ප්‍රමාද දෝෂයක් බුදුහාමුදුරුවෝ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව ධර්මයට යම්කිසි දෙයක් අපි අතින් සිද්ධ වුණා නම් ඒකට මහන්සියලාගෙන් බුද්ධ රත්නයෙන් ධම්ම රත්නයෙන් ආර්ය මහා සංඝ රත්නයෙන් සමාව ලැබෙත්වා දෙවුනොද සමාව ලැබෙත්වා සාදු සාදු. ඒ වගේම මේ උතුම් පින්කම මේ අත්ංගේ මේ පරිලෝකීය සියලු අයට මේ කුසලය අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු අයට සියලු මියගේ ඥාතීන්ට අනුමෝදන් වීමෙන් සියලු අය දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවියන්ටත් මේ උතුම් කුසලය අනුමෝදන් වේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීමට දෙවියන්ටත් මේ පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නැවතත් අපි සියලු දෙනාටම මේ උතුම් දාර්ථ පින්කම එකසේ හේතු වාසනා වේවා. මේ උතුම් කුසලානුභවයේ බලයෙන් අපි සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් භාවනාව හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු. සියලු දෙනාට තුන් වාගේ සම්පatti